නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තිරනාටම තිරුවන් සරණයි. අදත් අපි අපේ සුපුරුදු අභිධර්ම පාඩම සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය පාඩම ගැන අපි පොඩ්ඩක් සිහිපත් කරගමු. පසුගිය පාඩමෙන් අපි මතක් කළා මේ කාමාවචර සිත්වල අකුසල් සිත් 12 පිළිබඳව. මම හිතනවා මේ සිත් ටික වැදගත්ම සිත් ටිකක් අපේ ජීවිතය හා සම්බන්ධව. මේ සිත් ටික මම හිතනවා දැන් ඔයාලට පාඩම් කරලා තියෙනවා දන්නේ නැහැ. පාඩම් කරගත්තොත් තමයි ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්නේ. මොකද මේ අකුසල් සිත් ටිකවත් නොදැනගෙන මේ සංසාරයෙන් එතර වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති කාරණා. අපේ අතින් තියෙන අකුසල් මොනවද කියලාවත් අදම ගානේ අපි දැනගෙන තියෙනවා. ඒවා මේ මොන හේතුවක් නිසා හට ගන්නවද කොහොමද මේ වගේ ස්වභාවය. එතන මේ වගේ ස්වභාවය අපි තේරුම් ගත්තට පස්සේ අපේ හිතේ තියෙන ස්වභාවය නෙමෙයි අපි දැනගන්නේ. මේක අකුසලයක් මේක කුසලයක් කියලා හරියටම අපි පැහැදිලි කරගන්න ඕනේ. එනිසා ලෝභ මූල සිත් 8, දෝෂ මූල සිත් 2, මෝහ මූල සිත් 2 කියන මේ සිත් 12 අපි පසුගිය දවසේ කතා කරලා අවසන් කළා. ඒක මුළු ජීවිතය හා සම්බන්ධ වෙනවා. අපේ ජීවිතේ වැඩිම වාර ගානක් වැඩිපුරම පහළ වෙන සිත් තමයි අකුසල සිත්. කුසල සිතක් අපි මේ ආයාසයෙන් උපදවා ගන්නවා. කුසල සිතක් උපදවා ගන්නකොට අපි ආයාසයෙන් උපදවා ගන්නවා. අකුසල සිතක් අපිට ආයාසයෙන් નિરાයාසයෙන් මේක සිද්ධ වෙනවා. තරහ ඇති කර ගන්න අපිට මේ තරහ යන්න ඕනේ කියලා අපි සැලසුම් සහගතව තරහ යනවා නෙමෙයි. ලෝභයක් ඇති කරලා අපි මේක ආසාවක් ඇති කරන සැලසුම් සහගතව ලෝභයක් තියෙන්නේ නැහැ. ඒ නිසා මේක අපි නිරන්තරයෙන් පහළට කරන ගඟක් වගේ નિરાයාසයෙන් අපේ චිත්ත සංතෘප්තිය ක්‍රියාත්මක කරන සිත් පරම්පර. මේ සිතක තියෙන ස්වභාවය අපි දැනගන්න. නේද? මේ සිතක තියෙන ස්වභාවය අපි දැනගන්න ඕනේ. ඉතින් මේ සිත් 12 ඊටාම වැදගත් වෙනවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න. ඒ නිසා මේ සිත් 12 අපි දැන් අපි ටිකක් සිහිපත් කරගමු. පාඩම ආරම්භයත් එක්කම අපි මේ අද පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම හිතනවා මොකද මම මේ පොඩ පුනා කියන්නේ මේ සිත් පිළිබඳ අපිට හරියට මේක හොඳට පටපාඩමේ නොතිබුණොත් එහෙම ඉදිරියේදී පාඩම් ටික කරගෙන අමාරුයි. උගලන්ට අමාරුයි කියලා හිතේ අභිධර්ම. අමාරු වෙන්නේ මේක හරියට ප්‍රමාණිකූලව කරගෙන ගියේ නැත්තම්. අනිත් එක මම මේ උගන්වන විදිය මම කියන්නේ හැම වෙලාවෙම මේ සිත ප්‍රායෝගික අත්දැකීම්. තරහ යන වෙලාවට හිතන්න මට මේ යන්න දේශමූලික සිතක්. ඒ සිත මතක් වෙන්න ඕනේ මේ වෙලාවට. දැන් අපිට යම් දෙයක් පිළිබඳව දැන් ඇත්තටම පුද්ගලයා දිහා දැක්කම අපිට මේ පුද්ගලයා හොඳයි නරකයි මේ පුද්ගලයාගේ පරම්පරාවල් එතකොට මේ පුද්ගලයා සම්බන්ධ අතීත සංඥාවල් ඔක්කොම මෙන්න හිතන්න මේක මොහේ කිය. මොහොතක් පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්න. පුද්ගලයෙක් නැහැනේ සත්පුද්ගල ස්වභාවයක් නැහැනේ. ඒක සත්පුද්ගල ස්වභාවය නේද ඒ ස්කන්ධාතු ආයතන ධර්මතා ස්වභාවයක් කියලා අපිට හිතෙන්නේ නැත්නම් අතනදී අවිද්‍යාව තියෙනවා. එනේ අවිද්‍යාව දුරු මේ මෝහේ වැඩ කරන්නේ කියලා අපි අමෝහ සිතක් හිතන්නේ. මේ විදිහට අරමුණ පිළිබඳ අපිට පැහැදිලි වීමක්. අරමුණේ ගැටලිලාද? අරමුණ ඇරිලාද? අරමුණ ඇරිලා නම් මොකද? ඒ මොන සිතක්ද? ලෝභ සිතක්. අරමුණේ ගැටලා නම් දේශ සිතක්. අරමුණේ මුලා වෙලා නම් තේරෙන්නේ නැත්නම් අරමුණ යථාර්ථයක් වශයෙන් මොකද දෙන්නේ? ඒක මෝහ සිතක් කියලා තේරුම් ගන්න. කුසල සිත 12යි. පංචානන්තරේ පාප කර්ම ඉඳලා සාමාන්‍යයෙන් ඇති වෙන අකුසලයේ දක්වාම අපිට සිද්ධ වෙන්නේ ওই සිත් 12 තමයි ක්‍රියාත්මක වෙන්නේ. ওই සිත් 12 හරියට අපි ජීවිතේට ජීර්ණය කරගත්තොත් අවබෝධ කරගත්තොත් අකුසල කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් තවත් මේකේ මේ අකුසල සිතේ චෛතසික මොනවද? ඒතර මොන චෛතසිකද මේකේ දෙන්නේ? මේ ධර්මතා එකක් නෑ ඔක්කොම ටික අපිට
තේරුම් ගන්න පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් පැහැදිලි අද අපි ඉගෙන ගන්න අලුත් පාඩමක්. අද 8 වෙනි පාඩම අපි කරන්නේ අහේතුක සිත්. අහේතුක සිත්. මේ කාමාවචර සිත් කියලා එකට කියන්නේ කාමාසිත 54 අකුසල් 12 ඉවරයි. දැන් අපිට අහේතුක සිත් 18ක් තියෙනවා. ඒ අකුසල් සිත් අහේතුක සිත් 18. මේ සිත් ටික ඉතාම වැදගත්. මේ පාඩම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේක අපේ දෛනික ජීවිතයේදී බොහෝ සංවරකම හදාගන්න, බොහෝ කුසල අකුසල් තේරුම් ගන්න මේ සිත් ටික ඉතාම වැදගත්. අහේතුක සිත්. සහේතුක සිත්, අහේතුක සිත් කියලා කොටස් ටිකක් තියෙනවා. අහේතුක කියලා කියන්නේ මම ඔයගලන්ට කලින් පාඩම් වල ඉගෙනුවා හේතු කියලා. අකුසල හේතුනේ අපි ඉගෙන ගත්තා. අකුසල හේතු තුනක් තියෙනවා. මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ. අකුසල හේතු තුන මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ. තේරුණාද? කුසල හේතු තුන මොනවාද? අලෝභ, අදෝස, අමෝහ. ඒ වගේ තමයි කුසල කියන්නේ. දැන් මේ අහේතු කියලා කියන්නේ කිසිම හේතුවක් දෙන්නේ නැහැ කියන්නේ. අහේතු කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහය දෙන්නේ නැහැ. අලෝභ, අදෝස, අමෝහය දෙන්නේ නැහැ. මේ වගේ විපාක හා ක්‍රියා කියලා අපි සඳහන්. අව්‍යාකෘත කියන වචනයකට මේකට කියන අව්‍යාකෘතයි. අව්‍යාකෘත සිත් කියලා. ඒකට මේවා අපි මේ සිත් මේ ඉගෙන ගන්න අහේතුක සිත් විශේෂයෙන් විපාක සිත්. විපාක කියලා කියන්නේ අපි කරපු කුසලයක් හෝ අකුසලයකට දැන් මේ ජීවිතයේ අපි ඒක අත්දකිනකොට විඳින සිත. දැන් අපි ගාව තියෙන එකක් තමයි දැන් සංසාරය කියලා කියන්නේ. මොකද අහලා තියෙන්නේ මේ ගාතාව. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. කම්මා විපාකා වත්තන්ති. කර්ම නිසා විපාකෝ වත්තන්ති කියලා විපාක වත්තන්ති කියලා කියන්නේ විපාක පවතින. කම්මා විපාකා වත්තන්ති. ඒක කර්ම නිසා විපාක පවතින. විපාකෝ කම්ම සම්භව. එතන දෙකක් තමයි. කම්මා විපාකා වත්තන්ති. කම්මා විපාකා වත්තන්ති කියලා කියන්නේ කර්ම නිසා විපාක පවතී. විපාකෝ කම්ම සම්භව. ඒ ගාතාව ලියාගත්තත් කමක් නැහැ නේද? මට මම කියන එක ලියා ගන්න පුළුවන්. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. දෙවෙනි පාදය. විපාකෝ කම්ම සම්භව. අබ්බුච්චින්නං වත්තමාන. අබ්බුච්චින්නං වත්තමාන කියලා කියන්නේ නොසිතී පවතිනවා කියන්නේ. සංසාරෝති පවච්චති. මේක තමයි සංසාරය කියන්නේ. වත්තමානං සංසාරෝති පවච්චති. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ අබ්බුච්චින්නං වත්තමානං සංසාරෝති පවච්චති. දැන් මෙතන තියෙනවා කාරණා දෙකක්. කම්මා විපාකව කර්ම තියෙනවා ඒ වගේ ඒවට මොනවද තියෙන්නේ? විපාක තියෙනවා. කර්ම තියෙනවා විපාක තියෙනවා. විපාකෝ කම්ම සම්භව. ආයෙ මොකද වෙන්නේ? විපාක නිසා ආයෙ කර්ම සම්භවය. තේරුණාද? මේකේ වදාව තේරුණාද? අපි කරපු කුසල අකුසල කර්ම නිසා විපාකයක් හටගන්නවා. ඒ විපාකය නිසා ආයෙත් අපිට කර්මයකට විපාකයේ හේතුවක් වෙන්න පුළුවන්. මුංචි දෙයක් මම කියන්නේ දැන් ඔබ කෙනෙකුට නින්දාවක් කළද සංසාර. අභූත චෝදනාවක් කරගන්න නොකර වරදකට මොකද කරන්නේ? මෙයා තමයි මේ හොර වැඩේ කළේ, මෙයා තමයි මේ වැඩේ කරේ කියලා එයාට චෝදනා කරනවා. අභූතේ. දන්නා මම වැරද්දක් කළා කියලා. ඒක අකුසලයක් නේද? නොකර කෙනෙකුට අපි චෝදනා කළා එයාගේ හිත දෙව්. දැන් අකුසලයක් රැස් කළා නේද? ඒක විපාක අපිට කොහොමද ලැබෙන්නේ ඊළඟට? ඊළඟ ජීවිතේ මොකක්ද ලැබෙන්නේ? යා කොච්චර හොඳින් ඉන්න හැදුවත් මිනිස්සු මොකද කරන්නේ? අභූතෙන් චෝදන වැරදි වලට කරනවා. නොකර වැරදි වලට යාම ගාව ගන්න. දැන් එහෙම දැන් අර යාම කරපු අකුසලයක් නෙවෙයි ඊළඟාත්මේ හොර මතුආත්මේක හෝ යාට අර ඒ නින්දාවල් අහන්න ලැබෙන්නේ. ඒ චෝදන අහන්න ලැබෙන්නේ. එතකොට යාගේ හිතට මොකද වෙන්නේ ඒක අහන්න ලැබෙන්නේ?
දැන් ඒක අනේ මට කර්ම විපාකයක් මේක මං ඉක්මනින් ගෙවා දාලා එහෙම හිතනවාද නැත්නම් ඒක කිපිනවද? එයා එහෙම හිතනවාද මේ අනේ මම කරපු අකුසල කර්මයක් මම මේකට කිපෙන්න හොඳ නැහැ මේක අනිත්‍ය දෙයක් මේක දුක්ඛ දෙයක් මේක මං මෙතනම අතහරිනවා කියලා ඒ නින්දාවේ අතහරිනවද මිනිස්සු? මොකද කරන්නේ? ආයෙත් අර වගේම අර කර ගැටෙන්න පටන් ගන්නවා. ආයෙත් අරගලොත් එක්කම දැන් යාට පේන්නේ නැහැ මේ සංසාරයෙන් වෙහිච්ච කර්මයක් මට වෙන්නේ විපාකයක් කියලා යාට පේන්නේ නැහැ නේද? යා කියන්නේ මොකද? මම නිවැරදි. අයි මට මේ අමුතු කරන්නේ. යාර මිනිස්සුත් ගැටෙන්නේ නැහැ ගහගන්න යනවා. ඒක ඉතින් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා ආයෙත් මේ පරස වචනේ සිද්ධ වෙනවා ගහමරා ගන්න වෙනවා ආයෙත් මොකද වෙන්නේ? අර අකුසලයේ නිසා විපාකේ විපාකේ නිසා ආයෙ මොකද කරන්නේ? ආයෙත් අකුසලයක් හදාගන්න. දැන් මොකද මේ පවතිනවනේ දිගටම. බීජේ ඵලයටත් ඵලේ නැවත බීජයටත් හේතුවක් වෙනවා. හේතුඵල ධර්මනේ. සම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. කර්ම නිසා විපාක පවතිනවා විපාක නිසා ආයෙ කර්ම සම්භව වෙනවා. අබුච්චින වර්තමාන නොසිදී පවතන ක්‍රියාවට අපි කියන්නේ මොකද්ද? සංසාරය කියලා අපි ඒක තමයි සංසාරය. එතකොට අපි දැන් අර අකුසල් කළානේ. අකුසල් 12ක් අපි ඉගෙන ගත්තානේ. ඒ අකුසල් වල විපාක වෙනවා කියන්නේ. කුසල් කළොත් කුසල් විපාක වෙනවා. ඒ විපාකයක් විඳින වෙලාවට අපි අත්දකින සිතට අපි කියනවා විපාක සිතක් කියලා. හැබැයි ඒ විපාක සිත නැවත කර්මයකට ආයෙ එකකට විපාක දුන්නාට පස්සේ ඒ සිත ආයෙ නැවත විපාක උදවන්නේ නැහැ. තේරුණා? ඒ විපාකය සිත් පහළ වෙනා ඒ විපාකයේ මුල් කරගෙන අපි නැවතත් සිතිවිලි පදවනවා. එතකොට තමයි ආය කර්ම සම්භවය. විපාක සිතකින් නැවත ආය කර්මයක් ජනිත කරන්න බෑ. ඒක උදේ පැහැදිලි කරන්න. විපාක සංඛාර වලින් අபிසංඛාරක. ඔව් විපාක සිතකින් නැවත කර්මයක් එයාට හදන්න බෑ. විපාක සිත පහළ නිරුද්ධ වෙලා යනවා. හැබැයි විපාකේ අල්ලගෙන යන වර්තමානයේ තුල ඒක නැවත එයාට ඒකට අපි කියන්නේ ප්‍රතික්‍රියා කරනවා නේද? අපි නැවත වර්තමානයේ සිටිවිලි පදවන්න ලෝභ සිත් දෝෂ මොන සිත් විපාකයක් අපිට මොහොත දෙලොත් දැන් ඒක හරි ගැඹුරු කාරණයක් මේක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න දැන් බුදුරජාණන්සේ කියන දැක්කම දැක්ක විතරයි කිව්වේ දික්කේ දික්කමත්තම් භවිෂ්‍ය සුතේ සුතමත්තම් භවිෂ්‍ය අහුවනම් අහුව විතරයි මුතේ මුතමත්තම් භවය කියන්නේ නායට ශරීරයට දිවට කරනවා දැන විතරයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍ය කියන්නේ මනසට යමක් කරනවා දැන විතරයි ඒ කියන්නේ ඒ විපාක සිත විතරයි අපි ගණන් ගන්න. එතනින් එහාට අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා නේද? අපි ඒකත් එක ගණන් ගන්න පටන් ගන්නත් පස්සේ වර්තමානයේ දිනුන සිත්වල ලෝභ දේශ මොහ ආය ඇතුලේ දේවල් අනුසය කෙලස් මත වෙලා විපාකයක් එක්ක ඉදිරියට වෙලා ප්‍රතික්‍රියා කරනවා. එතකොට වර්තමානයේ ආය ලෝභ මූල සිත් දෝෂ මූල සිත් ඇති වෙන කුසල කුසල සිත් පහළ වෙනවා. ඒ නිසා මේ විපාකයේ මුල් කර තියාවිල්ලා අරමුණ දැනගන්න වෙනද විතරයි කරන්නේ. මේවට අපි විඥාන සිත් කියලා කියනවා. ආරම්භණං විඥානාදීති විඥාන. අරමුණ වෙනද විතරයි කරන්නේ. අකුසල අරමුණ. අපිට මේ සිද්ධි කියනකොට මේක පොදුවේ පැහැදිලි වෙයි. නිසා මේ වගේ හේතු නැහැ. මතු කර්ම උපදවන හේතු මේ විපාක සිත් වල නැහැ. ඒවා මතු හේතු පෙර හේතු වලින් කරලා දැන් විපාකයට ඇවිල්ලා නේද? ඒවා ඉවරයි. නේද? ඒකයි නැවත එන්නේ. නැවත ඒකට දැන් අපි සතෙක් මරනවා කියමුකෝ දැන් ලෝභ මූල සිතක් නැත්නම් දෝෂ මූල සිතක් කියමුකෝ සතෙක් මරනවා. ලෝභසාර පරිසම් සම්පූර්ණ සිතක් මර පහළ. ඒකෙන් මම සතෙක් මරුවා. ඒ සිතට මතු විපාකයක් තියෙනවා. තේරුණා? මතු විපාක. නමුත් මේ සිත් වලට ආයේ නැවත විපාක නැහැ. ඒවා සංසාරයේ චිත්ත වීතියක පහළ වෙලා නිරුද්ධ වෙලා කියන පස්සේ නැවත මේක මේ නැවත විපාකයක් දෙන්න සමර්ථ හිතක් නෙවෙයි. නැවත සකස් වෙන්නේ නැහැ. හැබැයි අර යම්තා අකුසල කරන හේතු ටික යම්තා මූලය තියෙනවා. අකුසලයක් කරන මූලය අපි ගාව තියෙනවා. ඒ නිසා ලෝභ සිත්, දෝෂ සිත්, මෝහ සිත් පහළ වෙනවා. ලෝභ දෝෂ කුසල සිත් පහළ. කුසල අකුසල පහළ වෙන නිසා විපාක නවත්තන්නේ නැහැ.
විපාක සිත් ටික ඉස්සෙල්ලා ගන්න නෑ කොහොමද? විපාක සිත් ඇති නවත්තන්න බෑ. ගහක් හැදුවොත් ඒ ප්‍රතිඵලය අනිවාර්යයෙන් තියෙනවා. කාරණා එකතු වෙනවනේ. හේතු එකතු වෙනවා නම් ඵල නැති වෙන්න දෙයක් නෑ. නේද? හේතු සකස් වෙනවා නම් හැම වෙලාවකම ඒකට ප්‍රතිඵලය කියන එක අනිවාර්යයෙන් තියෙනවා. ඒක තමයි සාපේක්ෂතාවය. මේක දිනා මේක ඒ නිසා විපාක සිත් වල කරන්නේ ඒක විපාක ඇතිනේ. ඒත් පහල වෙනවා ඉතින්. ඒ වගේම අහේතුක සිත් මේ හේතු සහිත සිත් අපි ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් 18ක්. කාමාවචර සිත්. අහේතුක සිත් 18ක් ඉගෙන ගන්න. ඒ වගේම මේ සිත් හතර ඒ 18 බෙදෙන හැටි මම ඉස්සර ලියා ගමු. අහේතුක සිත් 18ක් තියෙනවා. මේ අහේතුක සිත් 18 බෙදෙන්නේ මෙහෙමයි. අකුසල විපාක. අකුසල විපාක 7ක් තියෙනවා. අපි මේ එක එක සිතක් ගන්න ඉගෙන ගන්න දැන් මාතෘකා ස්වරූපයෙන් දැනගත්තා නම් ඇති. ඊළඟට තව තියෙනවා අහේතුක කුසල විපාක. මේ කුසල විපාක කියන්නේ අහේතුක කියන වචනේ ඒක යොදන්න. තේරුණා? මේ අකුසල එකට නම් අහේතුක කියන වචනේ යොදන්න නේද කමක් නැහැ. හරි? නමුත් මේ කුසල කියනකොට අහේතුක කුසල විපාක කියන වචනේ කියන්න ඕනේ. මොකද සහේතුක කුසල විපාක අටකුත් තියා ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. ඒ නිසා අපි මේ අහේතුක කුසල විපාක අටක් අපි ඉගෙන ගන්නවා. අටක් තියෙනවා. අකුසල විපාක 7යි අහේතුක කුසල විපාක 8යි. ඊළඟට අහේතුක ක්‍රියාසිත තියෙනවා 3ක්. මේ ටික එකතු කරාම තමයි කීයද? අට්ඨාරස එහෙම නැත්නම් 18ක් වූ සිත් එන්නේ. නේද? පොඩි පැහැදිලි වෙන්නේ නැති මාත්‍රිකා ස්වරූපයෙන් විතරක් ඉගෙන ගත්තා නම් ඇති. ඒවා අපි එක එකක් නෑ ඉගෙන ගන්න. ඒක දැනගන්න ඕන දේ තමයි මේ අහේතුක සිත්වල තියෙනවා අකුසල විපාක 7යි අහේතුක කුසල විපාක 8යි ක්‍රියාසිත 3යි. දැන් මේ ඒක දැනගත්තා නේද? අපි එකක් කරනාට කියා ගන්න. අපි එතකොට අපි ඉගෙන ගමු. මේ අහේතුක නැත්නම් අකුසල විපාක 7. ඔයගොල්ලෝ අද තියෙන පාඩමේ තියෙනවා ඒ ටික පොඩ්ඩක් බලන්න. පාඩම පොඩ්ඩක් බලන්න. ඒ සිත් ටික මම අපි උදේම දානවා මේක මේ පාඩම. මම හිතනවා ඒ ටික හොඳට කියවගෙන තමයි පාඩමට සම්බන්ධ වෙන්නේ කියලා. බොහොම උනන්දුවෙන් මේ පාඩම් මාලාවට සහභාගී වෙන පිරිස ඉන්නවා. ඒ අය උදේ ඉඳලා මේ සිත් ටික පාඩම් කරගෙන බොහොම සූදානම්ව මේ පාඩමට සහභාගී වෙනවා. මේ අහේතුක අකුසල විපාක 7 ඒක තියෙනවා මෙහෙම. උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ. පළවෙනි සිත. උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ. ඊළඟට උපේක්ඛා සාගත සෝත විඤ්ඤාණ. උපේක්ඛා සාගත ගාහන විඤ්ඤාණ. උපේක්ඛා සාගත ජීවා විඤ්ඤාණ. ඊළඟට මොකක්ද? දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. ඒක උපේක්ඛා සහගත කිව්වේ නෑ. අනේ මේ වචනේ වැදගත්. ඔක්කොටම උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය, උපේක්ඛා සෝත විඤ්ඤාණය, උපේක්ඛා සහගත ගාහන විඤ්ඤාණය, උපේක්ඛා සහගත ජීවා විඤ්ඤාණය, දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. ඊළඟට මොකද්ද? උපේක්ඛා සහගත සම්පටිච්ඡය. උපේක්ඛා සහගත සම්තීරණය කියලා ඔය සිත් 7ක් තියෙනවා. ඔයගොල්ලෝගේ සටහනේ ඔය සිත් 7 ඇත්තේ මම මේක ලියන්න උත්සාහ කරන්නේ නැහැ. අපි ඉගෙන ගමු මේ මෙන්න මේ උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණ සිත.
දැන් මේක අපි ඇත්තටම පහදලා දෙන්න ඕනේ මේක චිත්ත වීතියක පොඩි සලත් චිත්ත වීති කියන පාඩම බොහොම ඉස්සරහට අපිට හම් වෙන පාඩමක්. නමුත් අපි මේ චිත්ත වීතියක් සාමාන්‍යයෙන් අපි ඇඳලා බැලුවොත් ඕනේ බලන්න මේ චිත්ත වීතියක් නම් සාමාන්‍යයෙන් මේ සිත් වැඩ කරන විදිය දිහා බැලුවම සාමාන්‍යයෙන් අපි මේ චිත්ත වීතියක් වශයෙන් ගත්තම අපේ පළවෙනි සිතට අපි භවාංග සිතක් කියලා කියන්නේ භවාංග සිත. ඊට පස්සේ භවාංග චලන කියන සිතක් තවත් භවාංග චලන කියන සිතක් ඒකට අපි ඡායන්න දාලා භවාංග චලන. භවාංග උපච්ඡේද කියන තව සිතක් තියෙනවා. මේ චිත්ත වීතියක මේ සිත් වැඩගෙන නැහැ. ඊට පස්සේ දැන් අපි මේ පංචද්වාර වර්ජනය කියලා අපිට ක්‍රියාසිතක් හම්බ වෙනවා ඉස්සරහට. අපි ඉගෙන ගන්නවා. දැන් තේ ඔයගොල්ලෝ වැඩි හිතන්න යන්න එපා මේ කියන කතන්දර දෙකම නිකන් මේ පාඩමට පහසු වෙන මම මේ කියලා දෙන්නේ. පංචද්වාර වර්ජනය කරන චක්කු විඤ්ඤාණයේ සිතක් පහළ වෙනවා. දැන් රූපයක් දකිනකොට රූපයක් දැකීම සිද්ධ වෙනකොට මේ භවාංග හිත කියලා කියන්නේ අපිට නිරන්තරයෙන් පවතින සිත. ඒ කියන්නේ අපි අරමුණක් නැති වෙලාවට හැම වෙලාවෙම අපි ඉන්නේ භවාංගේ. ඒ භවාංගේ කඩාගෙන තමයි අරමුණකට අපි යන්නේ. නැත්නම් අපි එකම චිත් පරම්පරාවට දිගටම ගලාගෙන යනකොට අපි කොහේ හරි මේ ద్వාර අපිට 6ක් තියෙනවානේ. මොනවද අපිට තියෙන ద్వාර 6? චක්කු, නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. චක්කු, සෝත, ගාන, දිවහා, කාය, මන. එතකොට ඒ 6 දිහාවට යන්න ඉපයි දැන් අරමුණකට. ඇහැ දිහාවට අපි චක්කුද්්වාරේ වැඩ කරනවා. එහෙනම් මේ ඇහැ රූපය දකින්න වෙලාවට අර භවාංග සිතක් තිබිලා ඒ භවාංග සිත චලනය වීමක් වෙලා ඒත් භවාංග හිතක්මයි. භවාංග සිත කැඩෙන සිතට අපි කියන භවාංග උපච්ඡේද සිත කියලා. මේ සිත් තුන භවාංග සිත් තුන. ඊට පස්සේ පංචද්වාර වර්ජන කියන ක්‍රියාසිතක් තියෙනවා. ඒ සිතෙන් තමයි මේ පංචද්වාරයෙන් ආවර්ජන කරන්නේ. ඒ කියන්නේ කොහෙන්ද ආවේ මේ අරමුණ කියලා. ඇස කන නාසය දිව ශරීරයේ තියෙන පංචද්වාර. මේ එතන මනස ආවර්ජන වෙන්නේ නැහැ. මනස ආවර්ජන විතර අපි කියන මොකද්ද? මනෝද්වාරාවර්ජන. ඒකත් ක්‍රියාව. ඒකත් අපි ඉගෙන ගන්න. ඒකත් මේ අහේතු සිත්වල තියෙනවා. ක්‍රියාව. ඒකට මේ පංචද්වාරාවර්ජනයේ අර ద్వාර පහම අරමුණු කරන මකුළු අර දැල් පහක් දාගෙන ඉන්නවා වගේ මකුළුව මැදට වෙලා ඉන්නේ. හැබැයි කොයි මේ නූලෙද පැටලෙන්නේ කියලා බලන්න මැද ඉඳලා ඒ පහටම අවධානය යොමු කරලා බලන්න. ඒ වගේ තමයි මේ හිත. කොහෙන්ද මේක ආවේ? කියලා පහම අරමුණු කරනවා. එතකොට රූපේ පේනවා චක්කු විඤ්ඤාණය. මෙන්න මේ චක්කු විඤ්ඤාණයට එතකොට මේ චක්කු විඤ්ඤාණ සිත මේක අකුසල් වෙන්න පුළුවන් කුසල් වෙන්න පුළුවන් විපාක හැට. හරි? දැන් මම උදාහරණයක් වගේ මේක තමයි ඉස්සරහට යවන්න වැඩ කරනවා හරි. දැන් මම මෙතනට එන්නේ මෙන්න මෙතන තමයි මේ සිත වැඩ කරන්නේ අපේ චිත්ත වීතිය. මේ කතා කරන දැන් අපි හිතමු කෙනෙකුට පේනවා කොහොමද අපි අකමැති දෙයක් මොකද්ද ඔයගොල්ලෝ? අසුචි ගොඩක් කර නැත්නම් මලමිනියක් මිනිස්සු මරනවා දකිනවා. මිනිස්සු අපරාධ වෙනවා දකිනවා. කියන්නේ සමහර මිනිස්සු අනේ මේවා දකින්න තමයි මේ ලෝකෙ ඉපදුනානේ. මෙයා මගේ ඇස් දෙක දකින්න සිද්ධ වුණානේ කියලා මිනිස්සු කියන්නේ. නේද? මමත් මේ කරුණ කරලා තිනවා මම මේවා දකින්න. කියලා මිනිස්සු කියන්නේ සාමාන්‍ය දකින්න අකමැති දේවල් දැක්කම නේද? අන්න එතකොට ඒ කියන්නේ අපි හිතමු දැන් අපායේ නිදි සත්වයකට. ප්‍රේතයෙකුට. මොනවද ඒකට පේන්නේ? අපායේ මොනවද තියෙන්නේ? ලෝභිය පේන. යමපල්ලෝ පේන. මේ බිහිසුණු වද වේදනා දෙනවා පේන අනිත් අය. කෑ ගහ විලාප තියෙන. ඒ වගේ දර්ශන ඒවට පේනව නේද? අපායේ දර්ශන. ඒ ප්‍රේතයන්ට පේන්නේ මොනවද? අසුචි කොට වල පේන. හැම වෙලාවෙම ඒගොල්ලන්ට අපිරිසුදු දේවල් පේන. කුසලයේ ශරීර ප්‍රියමනාප සුන්දර තැන් වල පේන්නේ නේද?
අන්න ඒව ඔක්කොම දකින්නේ මොකක් මේ විඥාන සිතෙන් තමයි අකුසල විපාක විඥාණයෙන් තමයි පේන්නේ. දැන් අපිට අපි ඉන්න පරිසරයේ සමහරට අපි අකමැති දේවල් හැම වෙලාවෙම දකින්න. අපි තරහකාරයෝ ඉන්නවා. ආ තරහකාරයෝ නෙමෙයි නමුත් දැන් ඉන්න තරහකාරයෝ. අපි යමනාප දර්ශන පේන්නේ. මලගිනි පේන්න දිනවා, ජරා ගොඩවල් පේන්න දිනවා, අපිරියුත්තන් පේන්න දිනවා. ප්‍රියමනාප නැහැ, සුන්දර නැහැ. අසුන්දර මිනිසුන් පේනවා. අවකාර මිනිසුන් පේනවා. සත්තු මරනවා. යුද්ධ කල කොලහල දකින්න. ප්‍රියමනාප දේවල් නෙමෙයි. දකින්න අකමැති. ඒ නිසා අන්න ඒව දකින්නේ ඇයි අපි? අර අකුසල සිත් වලින් කරපු ඇහැ මුල් කරගෙන කරපු අකුසල තියෙනවනේ. ඒ ඇහැ මුල් කරගෙන කරපු අකුසල සිත් ඒ විපාක වශයෙන් මෙන්න මේ දර්ශනය අපිට පේන්න සලසනවා. තේරුණාද? මේ සිතෙන් එක පේනවා. මේ සිතෙන් පේනවා. ඒක තව කර්ම කීපයක් බලපානවා. මේක අපි රූපය දකින්න මොනවද අපි තියෙන රූපය දකින්න? මොනවද තියෙන්නේ? චක්කු ප්‍රසාදයේ අන්තිමට පේන රූප. රූපයක් පේනනම් අපිට මොනවද තියෙනවද පළවෙනි එක? චක්කු ප්‍රසාදය. ඒ කියන්නේ අපේ මේ ඇහැ තියෙන අර බබා කියලා අපි කියන්නේ. අර ඉන්ද්‍රියාව. ඒ කියන්නේ අපේ චක්කු ප්‍රසාද රූපය. ඒක කර්මජ රූපය. කර්මයෙන් ලැබලා දුන්නේ. කර්මයෙන් ලැබලා දුන්නේ චක්කු ප්‍රසාදය කියන්නේ. පෙර ජීවිතවල හොඳට ඇහෙන් පින් කරපුවා තමයි ඒක ලැබෙන්නේ. ඇහෙන් පවුගම් කරපුවා එක කෙනෙක්ගේ ඇස් අන්ධ කරලා සත්තුන්ගේ ඇස් වලට හරක් මරන මිනිස්සුන් අපි අහලා තියෙන කොහොමද? ගිනියම් වෙච්ච යකඩ රත් කරලා ඉවරලා මේ නැති කරන රත් කරලා ඉවරලා සතාගේ ඇස් දෙකට සිත්ති ගාලා යවුන. විදිනවා. උඩ යාගේ ඇස් දෙකට බැලන්ස් කියන්නේ සතාට ඒක තමයි මරන්නේ. ගවගහත් එක. ඒ වගේ පාප කර්ම කරපුවාට චක්කු ප්‍රසාද ලැබෙන ධාති අන්ධ ලොකු. ඉතින් රූප බලන්න පුළුවන්ද? ඒ හේතුව නැති වුණොත් මේ සිත පහළ වෙන්නේ නෑ. තේරුණාද? මේ සිත පහළ වෙන්නේ නෑ. ඊළඟට තවදුරටත් තියෙනවා චක්කු ප්‍රසාදයේ තියෙන. රූපයක් මොනද නැහැ. රූපයක් පෙන්දින්නේ. අපි ඉස්සරහට රූපාරම්මන. ඒ කියන්නේ රූපාරම්මණය කියලා කියන්නේ දැන් අපිට මේ හැඩතල එහෙම ඔක්කොම රූපය කියන්නේ වර්ණය විතර අපිට මේකට පේන්නේ. රූපෙ විතර පාට. වර්ණ රූපේ තියෙන්නේ. ඒ නිසා නේ. තුන්වෙනි කාරණේ මොකද්ද? ආයෝකයේ තියෙන්නේ. ගණාන්තක රූප වෙන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි කාරණේ මොකද්ද? ආලෝකයක් තියෙනවා. හතරවෙනි කාරණේ මානසිකාරය. දැන් අපි ළඟින් කෙනෙක් යනවා අපිට පේන්නේ. දැන් ඔය දැක්කද මම යනවා ළඟින් බලන්න. අපි දැකලා නැහැ. මානසිකාරයක් නැහැ නේද? අපිට අපි ඇසිඩ් වලින් අපි වෙන කල්පනාවක ඉන්නකොට අපි ළඟින් කෙනෙක් යනවා. එයාගේ නම ඔයා ළඟින් ඉන්නේ. නමුත් අපිට තේරිලා නැහැ. ඒ මානසිකාරයක් අපි වෙන ලෝකෙක ඉන්නේ. මානසිකාරය තියෙන්නේ. එහෙනම් මොකද? රූපාරම්මණය, ආලෝකය, මානසිකාරය. අය කාර්මත් හදනකම චක්කු ප්‍රසාදය ඊපස්සේ රූපාරම්මණය කියන වර්ණ රූපයේ තියෙන්න ඕනේ. ඊළඟට මොකද්ද? ආලෝකය ලැබෙන්න ඕනේ. මානසිකාරය දුර රූපයෙන් මේ චක්කු විඥාන විත අපිට පහළ වෙනවා. දැන් තේරෙනවද? මේ චක්කු විඥාණයෙන් අපිට ලැබෙන්නේ මොනවද? අකුසල විපාක චක්කු විඥාණය මොනවද පේන්නේ? මොනවද පේන්නේ? අකුසල විපාක. අපි දකින්න අකමැති රූප දර්ශන. බිය උපදවන දේවල්. ඊතර කනස්සල් ඇති කරන දේවල්. ඊත ගැටෙන දේවල්. ඊත ප්‍රිය උපදවන්නේ නැහැ. විශේෂයෙන් අපායේ මිනිසත්තුන්ට වගේ. තිරිසන් ලෝකෙ ඉන්න අය. සුන්දර තැන් වලට දකින්න හම්බෙන්නේ නේද? ලස්සන දේවල් විඳින්න බෑ දකින්න හම්බෙන්නේ. මොකද ඒ බහුල වශයෙන් අපිට නම් මේවා ඉඳ හිට වගේ විපාක ලැබෙන්නේ සුගතිය ලෝක. නමුත් දුගති ලෝක වල වැඩිපුරම පහළ වෙන්නේ මෙන්න මේ සිත. දකින්න ලැබෙන්නේ අප්‍රිය දේවල්. හොඳයි දැන් මෙතනින් අපිට අප්‍රිය දෙයක් ලැබුණා. ඊට පස්සේ මේක පිළිගන්නවා සම්පටිච්ච. තව සිතක් කියලා සම්තිරණ කියනවා. තව සිතක් ඔක්කොම නෙති. මේ මනෝද්වාරවලදී ගොත්තම
දැන් මානසක මේක යනවා මේ අරමුණ මෙතන විවස්ථාව ඊට පස්සේ තමයි දැන් මේ ඔක්කොම සිත් විපාක මහා ක්‍රියාසිත අපි ගණන් ගන්න මේ ඉස්සරහ අපි නීති පාඩමේදී හොඳටම කියලා දෙනවා දැන් අපි මේ කර්මයක් අපි රැස් කරන විදිය මම මේ කියන්නේ මේක ක්‍රියාසිතක් මේක ක්‍රියාසිතක් මේකත් ක්‍රියාසිතක් මේක වර්තපණ කියන්නේ මනෝද්වාර මේ ඔක්කොම විපාකසිත මේවට කර්ම රැස් වෙන්නේ මේ කිසිම සිතක කර්ම රැස් වෙන්නේ නැහැ හිත විදියට තාම අපි කර්මයට බහැලා නැහැ මේක රූපේ නැහැ රූපේ දර්ශනය වුණා හැබැයි අපි තාම දැක්ක පමණයි දිත්තේ දික්ක මත්තම් තේරෙනවද මෙතනින් පස්සේ අපිට ජවන් හතක් වැඩ කරනවා ජවන් කොහොම ජවන් හතක් වැඩ කරනවා ඒ ජවන් කියන්නේ එක කුසල් එක අකුසල අර අකුසල දුන්නා පහළ සිත් වේදිය මේක දැන් නරක අරමුණක් දැන් ගැටෙන අරමුණක් මොනවද වැඩිපුර පහළනේ දේශ මූලික සිත් හතක් වැඩ කරනවා තුන්වසල් පටිඝ සමුසිත දිගටම ජවන් හතක් කරනවා ඒක සදාරම්භ දෙයක් කියලා චිත්තේක අවසන් වල ආයත් භවන්නේ පට. ආයත් භවන්නේ පට. හැබැයි මේක දැකලා ඉඳලා පළවෙනි චිත්ත වීතිය විතරයි මේ චක්කු විඤ්ඤාණයට පාරේ. මේ අරමුණ තුල අවත සිත් තියෙනවා නම් චක්කුද්්වාරික චිත්ත වීතිනේ වැඩ කරන්නේ මොනවද? මනෝද්්වාරික චිත්ත වීතිය. ඒක මනසට දාගෙන කල්පනා කරන්නේ. ආය රූප බැලීමක් පෙරීමක් නෑ. ඒක නිර ඉවරයි. රූපේ දර්ශනයක වර්තමාන අරමුණක් විතරයි. ඒ අරමුණ වලට අපි නැවත සීල උපදවනකොට දැක්කේවා ස්මර්ශනය කරන අපි ස්මරණය කරන ඒ ස්මරණය කරනකොට මනෝද්වාරවද්ද චිත්ත විදිය මනසේ චිත්ත විදිය ඒවා අපි ඉස්සරහට ගෙන ගන්නවා දැන් ටික අපිට වැදගත් නැහැ මෙන්න මම මේ කියන්න උත්සාහ කරේ මෙන්න මෙතන කියන රූපේ දකින්නේ කර්ම විපාකයක් වශයෙන් අපි මොකක්ද පේන්නේ අපි කර්ම විපාක වශයෙන් මේක විපාක හැබැයි දැන් මෙතනට ගිහින් මේක මනෝද්වාර මේ ජවන් වලට ගියාට පස්සේ මේ ජවන් වලින් තමයි කර්ම රැස් කරන්නේ හරි මම මේ කියන්නේ මේ අකුසලයෙන් බේරෙන්නේ නැතිද අපි නේද අකුසලයෙන් අපි බේරෙන්නේ කොහොමද මේක බේරෙන්නේ අකුසලයට අකුසල විපාකම ඇති කරන්න ඕනේ අකුසල කර්ම රැස් කරන්න දැන් උදාහරණයක් මේක අපි ඇස්තකින් කරපු පාප කර්ම නිසා අපි දකින්නවා අපරාධයක් සිද්ධ වෙනවා දකින්න මොකද අපරාධ බලන්නේ බැරි අපරාධයක් සිද්ධ එතකොට අපි මේ අපේ අමනාප අරමුණ දැක්කට පස්සේ මල කන දකින්න මල කනම දකින්න දුර අපි මෙතන ගැටලා මේ කරපු අයටයි ඔය ගැටලේ වගේ අපිරිසුදු බව කියන ආදීනවයි ඔක්කොම මේ දුකයි කියලා ඒක අනස්සල්ලෙන් හිතන්නේ කියන්නේ මොකද මේ ඊළඟ වෛර කරන අපි හිතන්නේ ඒ වෙන්න ණයට වෛර කරනවා කරන අයට වෛර කරනවා ඒක මොනවද පහළ වෙන්නේ අපේ එහෙනම් අපි ඒක එතකොට මේ අකුසලයේ ප්‍රත්‍ය වෙන්නේ මොකටද පුරිමා කුසල ධම්ම පච්චිමාන පුරිමා කුසල ධම්ම පච්චිමාන අකුසල ධම්මාන ආරම්භන පච්චේන පච්චයෝගී මොකද ආරම්භන මුල් කරගෙන හේතු පච්චේන පච්චේ හේතු මුල් කරගෙන නැවත අකුසලයටමයි බලන්නේ එතකොට මොකද වෙන්නේ සංසාරේ මොකද වෙන්නේ සංසාරේ පවතිනවානේ කම්මා විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ ආයතනකට කර්ම සම්භාවය එනවා පෙර ජීවිතයේ කම්මා විපාක වත්තන්ති මෙතන කර්මයේ පවතිනවා කර්මයේ මොනද ළඟ මේක මුල් කරගෙන මේ ආරම්භ කරනවා මොකද විපාකෝ කම්ම සම්භව වෙනවා පැහැදිලිද මේ කියවතාව ආය කර්ම රැස් කරගන්න දැන් මොකද උන කරන්නේ මේක හඳුනා ගැනීම දැන් මොකද්ද කරන්නේ මොන විදිහට හිතන්නේ මේ යන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් මේ ඇත්ත ඇත්තටම දකින්නේ නැහැ අරමුණක් තාර්ථකව දකින්නේ නැහැ එහෙනම් මෙතන අපි කුසලයට මේක පරිවර්තනය කරන්නේ මේ දකින්නේ කොහොමද අපි
අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද වෙන්නේ? නිට්ටයයි, සුඛයි, සදාකාලිකයි, හොඳයි. එහෙමනේ අපි ගන්නේ. ආත්මයි කියන එකනේ තියෙනවා. බයින් කෙනෙක් ඉන්නවා. ආවලමට බලින්. ආවලම දකින්න. හරි? මෙතන උඩ අපි එහෙම දකින්න කෙනෙක් නැහැ කියලා අපි හිතන්න පුරුදු. කොහොමද පුරුදු වෙන්නේ? අනිත්‍ය වශයෙන්, දුක වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා. මේක දින ආදීන වශයෙන් බලනවා. මේ වෙන්නේ ඔය කියන රූපේ නෙමෙයි. සතර මහා ධාතු ටිකක් වේ. මන රූප මේ කාරණා හේතුව මට මේ පේන දෙයක්. මේක අනිත්‍ය ක්‍රියාවලිය. නාම රූප මේ සම්පූර්ණ අනිත්‍යයක් පමණයි. නාම රූප අධ්‍යක්ීමක් පමණයි. මේක තමයි ගලාගෙන යනවා. අනිත්‍ය. දුකයි. අනාත්ම. මෙතනට හරි භාවනා යෝගී. මෙතනට විපස්සනා භාවනාව දාගත්තොත් එහෙම බලන්නේ මොකද? මේ කර්ම රැස්ති. මේකෙන් සිද්ධෙන්නේ කුසලයෙන් වඩපත්. මේ අකුසල විපාකය පරිවර්තනය කරන කුසලයකට. ඒ කුසලයේ අපි දැන් මේ ජවන් වල තියෙන ප්‍රබලතාවය ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට පාඩම් වල උදේ කියනවා. ඒ නිසා දැන් අපි ඉච්ඡර දුරුදි ගන්නොත් මේ පාඩම අපි දික් වෙනවා. ඒ නිසා මේ මෙතනදී අපිට වෙනස් කරන්න පුළුවන් අපේ කම. ඒක දැන් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණේ ලැබලා නේද? යෝනිසෝ මනසිකාරය ධර්මාන්තර ප්‍රතිපත්තිය කියන ධර්මතාවයන් මේ පිළිටාගෙන අපි මේ අරමුණ යහපත් අතට කියන කුසල පැත්තට හරවලා පස්සේ අර මොන අකුසලයේ දැක්කත් දැන් බුදුපසේ බුදුමහානන්දලා ප්‍රතිමානේ මේ අකුසල විපාක නැතිද? මේ චක්කුඤ්ඤාසිත පහළ වෙනවනේ. පෙරක අකුසල විපාක මුදුන්වහන්සේලා මතු කරමල කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් උන්වහන්සේලාට පහළ වෙන ක්‍රියාසි. කෘත්‍ය අවසන් කර අතකරණී සංසාර බර බහා තැබුවා වූ මේ මහා උත්තමයන් වහන්සේලාට වික්ලේශී විතරාගේ මහෝත්තමයන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත පමණයි. මොනොත් කල්යාණ කෘතඥ භාවනා වඩන යෝගියෙකුට අකුසල ආරම්භණය හමුවේදී එයා දක්ෂ වෙනවා මේ අකුසලයේ මුල් කරගෙන කුසල අකුසලයේ යම් ආකාරයකින් කුසල බවට ප්‍රයෝග සම්පත්තිය. දැන් ප්‍රයෝගයේ යොදනයි. උත්සාහය යොදන. එහෙම. අන්න ඒ වගේ ඔය අකුසල විපාක අපි දැනගන්න උත්සාහ කරන්න ඕන. ඒකත් දැන් ඔබ වැඩ කරන විදිය ඈ ඉතින් කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඔබට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ වගේ මේ ඔය කියන්නේ චක්කුද්්වාරික සිත. දැන් චක්කු විඥාන සිත. විඥානය කියන වචනේ තේරුම මොකක්ද? ආරම්භණං විඥානාදීති විඥාන. අරමුණු දැනගන්නේ විඥාන. ඒ අරමුණු දැනගන්නවත් දකින්න උතර. ඒක ලස්සන මේ ප්‍රමාවකින් කියන දැන් ඔන්න අපි ඉතිවිති කාණ්ඩ තවත් පැහැදිලි කරනවා. දැන් ඔන්න කෙනෙක් අම ගහක් යට නිදාගෙන. අද නිින්ද. එයාට එකපාරට ඇහෙනවා අම ගෙඩියක් වැටෙන. අම ගෙඩියක් වැටෙන. වැටිච්ච ගමන් එයා එකපාරට ඇහැරෙනවා. ඒ ඇහැරෙන සිත තමයි මොකක්ද? භවාංග චලන, භවාංග උපච්ඡේද, භවාංග හැදෙන. තද නිින්දදී ඇහැරෙනවා. ඊට බලන්න කොහෙද සත්‍ය ආවේ? ඒක තමයි පංචද්වාර වර්ජන සිත වගේ. කොයි පැත්තෙන්ද මේ අරමුණ ආවේ කියලා එයා ආවර්ජනය කරනවා. ඊට පස්සේ යාට පේන අඹ ගෙඩියක් තියෙනවා. තේන අඹ ගෙඩියක් වැටලා. අනේ අඹ ගෙඩිය දැක ගැනීම තමයි චක්කු විඥානෙට පහළ වෙන්නේ. ඈ අඹ ගෙඩිය දැක ගන්න. ඊට පස්සේ අඹ ගෙඩිය දැකගෙන අඹ ගෙඩිය ගත්ත සම්පටිච්ඡන සිත. ඒක අඹ ගෙඩියක් ඉදිරියට කියලා තීරණය කරනවා. සම්තීර්ණ සිත. ඒක ඔබල බල. වෝත්තපන සිත. ඊට පස්සේ ඒක කනවා. පස්ස විදිනවයි කිය. ජවන් සිත. ඒ අඹ ගෙඩිය කාලේ වෙරළේ අන්තිමට එයා මොකද කරන්නේ? ඒකේ දැන් කෑවට පස්සේ මේ තැන් වල තාම රස තියෙනවනේ. ඒවත් අලු මරලා එයා ඔක්කොම ටික කනවා. අඹ නෑ නමුත් ඒක රහ දැනෙන්නේ. කට ඇතුලේ තාම රස තියෙනවා.
ඒ මොනවද? සාධාරණ. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. නමුත් අර සාමාන්‍ය අපි ඉගෙන ගන්නකොට මේ චක්කු විඥානයක් හෝ සෝත විඥානයක් හෝ ඒකේ කෘත්‍යය තමයි රූපය දර්ශනය වීම. එහෙනම් ඔයගොල්ලෝ හිතන්න අපිට අකමැති දේවල් පේනකොට මොකද්ද අපි හිතන්න ඕනේ? මොකද්ද අපි දැනගන්න ඕනේ? මම සංසාරයේ මේ ඇස මුල් කරගෙන කරපු මේ විපාක කරනකොට මේක පේන්නේ. මේව දකින්න ලැබෙන්නේ. එහෙනම් අපි ගැටලා හරිනවද? මොකද කරන්නේ? ඒකේ තියෙන ඒක යෝනිසෝ මනසිකාරයට දාලා ඒකේ තියෙන ඒකේ කුසල උපදවන්න. උතර යටත් වෙන්න හොඳ නැහැ. මේ අකුසල විපාකේ මුල් කරන කුසල උපදවන්න අපි දක්ෂයි. අනිෂ්ඨාරම්මන කියලා එකට කියන්නේ. අනිෂ්ඨාරම්මන. අපි කැමති නෑ ඒ ආරම්මන දකින්න. අනිෂ්ඨාරම්මන කියන්නේ කුසල උපදවන්න. මෝහයෙන් මුලා වෙලා අපි කරන්නේ. අවිද්‍යාව. අනිෂ්ඨාරම්මනක් ලැබෙච්ච ගමන් මොකද කරන්නේ? අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ පහළට ගලන දගක් වගේ අකුසලයට යන්නේ නැතුව. මොනවා අකුසල? තරහෙන්මයි යන්නේ. එහෙනම් මේක මගේ ඉතින් යහන ජවන් ටික නවත්ත ගන්න උත්සාහ. ඒවා නැවතත් ඒ චිත්ත වීතිය අකුසලට බර නොවේයි. යම් වෙලාවක ඒ චිත්ත වීතිය නවත්තන්න ඕනේ. අර මේක මම දැක්ක විතරයි. ස්කන්ධ ධාතු ආයතන ස්වභාවයෙන් ධර්මතා ස්වභාවයක් අඩලා බෙදලා වෙන් කරලා අරමුණ ගන්න අපි ධර්ම විශ්ලේෂණයක් කරන්න දැනගන්න. නේද? අපිට අකමැති පුද්ගලයා එනවා ගැටෙනවා. දැන් මොකද කරන්නේ? දැන් අකමැති පුද්ගලයා කඩලා බලන්න හිතෙන් කඩන්න කියලා බෙදන්නකො නාම රූප දෙකෙන් බෙදන්න. ඒ පුද්ගලෙක් නෙමෙයි රූපේකුයි නාමයකුයි විතරයි තියෙන්නේ. නාම කීයද? නාම හතරක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නාම හතරක්. රූප ටික කඩුවා. එහෙම කඩන්න බැන්න අතපය කන්නාසාව වල කඩන්න ඉස්සෙල් අතපය කන්නාසාව කඩපු ඊට පස්සේ දෙතිස් කුණපේට කඩලා බලන්නකො මේ ওই නරක කියලා ඉන්නේ කියලා බලන්න. ඉස්ලාමීය සම්මස්නහර ආදී මේ ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව කෙලසෙම සුතු මල මුත්‍ර අසූචි දහඩිය කබ කඳු ගෝවනේ තියෙන්නේ. ඔවා කඩලා බලන්නකො නරක පුද්ගලෙක් ඉන්නවද කියලා. ඒ ගැටන පුද්ගලයා තුළ ඒ ටික තියෙනවා කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? ඒ මේකත් අපිට තියෙන්නේ. ඊට පස්සේ ඒ වෑතුල තියෙන මොනවද? ඒ කුණපය තියෙන සතරමා ධාතු, පඨවි ආපෝ තේජෝ වන්න කතරසුන් චතුස්ත. හැටවත් වෙන ධර්මතාවයි. ඒවා මොනවද එන්නේ? නිරන්තරයෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙන ධර්ම. මෙහෙම දැකගත්තොත් අර අකුසලයට බර වෙන්න කිය සිතට මොකද වෙන්නේ? කුසල් සිත් ඇති වෙන්නේ. එහෙම හිතනකොට මොකද ප්‍රඥාව වැඩෙන්නේ? ඥාන සම්පූර්ණ අසංකාරික මනෝඥාන චිත්ත විඥාන. ඥාන සම්පූර්ණ සිත්. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගන්න කුසල සිත්. කුසල යත්‍ර ඥාන සම්පූර්ණ සිත්. වාරි ප්‍රයෝජන නිවන් දකින්න. මේ මානසිකා රටාව, ඒ හිතන චින්තන රටාව තමයි නිවන් දකින්න අපි අරගෙන. එන අකුසල විපාකයක් අපිට ආවට අපි ඒකට බය වෙන්න ඕනේද? සැලෙන්න ඕනේද? දුක් වෙන්න ඕනේද? පසුතැවෙන්න ඕනේද? අනේ ඇයි මට මේ මුනේ කියලා මේ මුළු වේට කියලා අඬන්න ඕනේද? අවශ්‍ය නැහැ. තේරෙනවද? ඒකයි අභිධර්ම ඉගෙන ගත්තම තියෙන පහසු. මේ කාරණා ඉගෙන ගත්තම තියෙන පහසු මොකද වෙන්නේ? අපේ ජීවිත සම්පූර්ණ පිරිසිදු කරගන්න ඕනේ. පැහැදිලිද ඔයගොල්ලන්ට මේ කියපු කාරණා? ඈ? ඔතන දෙයක් තියෙනවා. ඒ තමයි චක්කුද්්වාරක එනවා චක්කු විඥාන සිත. ඒ වගේ සෝත විඥාන සිත. ඊනතර අපි වෙනවා. මොකද සෝත විඥාන සිත කියන්නේ? ශබ්දේ සම්බන්ධව අප්‍රිය අමනාප ශබ්ද ඇහෙනවා උගලට නේ. සංසාරේ මොකක් හරි කෙනෙකු නින්දා අපහාස කරලා. ඈ? අප්‍රිය අමනාප විදිහට කෙනෙකුට දොස් පරොස් කියලා. බැනලා, හිරිහැර කරලා, නින්දා කරලා, ඒ මනුස්සයන්ගේ දුර්වලකම් වලට ඒගොල්ලෝ මකු බවට පත් කරලා. ඒ වගේ අපි වචනින් කරපු අකුසල කර්ම තියෙනවා. තව කෙනෙකුට අප්‍රිය විදිහට අපි කට පාවිච්චි කරනවා. ඒක අපිට අහන්න ලැබෙන මොන සංසාරේ? අකමැති ශබ්ද නින්දා අහන්න ලැබෙනවා. මේ කියන්නේ කෙනෙක්ගෙන් මේ චෝදනා අහන්න ලැබෙනවා. ඒ වගේම අකමැති ශබ්ද අහන්න ලැබෙනවා. ඒ ഘോഷාවල් අහන්න ලැබෙනවා. දැන් අපායින සත්‍යයන්ට වගේ කොහොමද?
යම බල්ලෝ කෑ ගහන ශබ්ද, ඒගොල්ලෝ දුක් විඳින විලාප දින ශබ්ද, අන්ට අමහිරි ශබ්ද ඇහෙන්නේ නේද? දැන් සත්‍යුණක් බලනකොට ඉතින් සත්‍යුට සමහර ගවල් ඉන්නකොට ඒකට ආදරෙන් කතා කරනවා. සමහර ගවල් වලට එහෙම ආදරෙන් කතාවක් නෑ බලන්නකො. දැන් සමහර ගෙවල් තියෙනවා අම්මලා තාත්තලා දරුවෙන් ඌ ආදරේ වචන කතා කරනවා නේ. මෛත්‍රී කවදාකවත් ඒ සැරපරස වචන කතා කරන්නේ නැහැ ගෙවල්. සමහර ගෙවල් බලන්න කතා කරන්නේ නේ. ඔය මුළු ගෙවල් වල පොඩි කියන්නේ නොදියුණු ගෙවල් වල නැත්නම් ගෙවල් කතා කරන්නේ කොහොම අසභ්‍ය වචන දරුවන්ට. කතා වෙන්නේ හරි වචනයක් ප්‍රියමනාප වචනයක් ඇහෙනවද? අම්මලා තාත්තලා කියනවා දැන් මොකද සමාජෙත්. ඒ වගේ පරිසර තියෙනවා. වැදගත් කියලා මිනිස්සු කොටසක් ඉන්නවා නොවැදගත් කියලා කොටසක් ඉන්නවා ලෝකෙ. මේ නොවැදගත් මිනිස්සු හැම වෙලාවෙම කතා මොකද ඒව නිතර ඇහෙන්න ලැබෙන්නේ නැහැ ඒ වගේ පරිසරයක උපදින්නේ. අකුසල විපාකසි. දැන් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ආදරණීය වචන අහන්න ලැබෙන පරිසරයේ ඒ වගේ මිනිස්සුන්ගේ උපරිම ලැබෙන මිනිස්සු නිතර මේ අකුසල විපාක දෙනවා. නමුත් එහෙම නොවේ කියලා හැම වෙලාවෙම මොනවා අකුසල විපාක දෙනවා. මේ වගේ සතෙකුට තියෙන තමයි ආදරෙන් කතා කරන මිනිස්සුන් අනාදරෙන් කතා කරන සතාගෙත් අකුසල කර්ම විපාක මේ සිත් වැඩ කරනවා. ඒ නිසා දැන් මේ ශබ්දයේ සම්බන්ධ ඒ ශබ්දයක් අපිට ඇහෙන්න නම් මොනවද තියෙන්නේ? සෝත ප්‍රසාදය කියන එක තියෙනවා. ඊට පස්සේ බාහිර ශබ්දයක් තියෙනවා. ඊළඟට මේ දැන් අපේ කන් සිදුරු දැන් වාහගෙන අපි මොනවා ඉයර්ෆෝන් හරි මොනවා හරි දාගෙන ඉන්නවා නම් නැත්නම් කුළුන් හරි මොනවා හරි ගහගෙන ඉන්නවා නම් කන් සිදුරු වැහිලා තියෙනවා නම් ඇහෙන්නේ නැහැ. කන් සිදුරු හොඳට විවෘත වෙලා තියෙනවා. අවකාශයට විවෘත වෙලා තියෙනවා. හොඳට. අද අපි අමෙහෙල් දෙයක් කරනකොට අපි කන් දෙක වහගෙන හොඳට මේ ඇහෙන්නේ නැති වෙනවා කියලා නේ. ඒක අන්න එහෙම නැතුව හොඳට කන් සිදුරු විවෘත වෙන්න. අනේ ඒක තමයි මේ ශබ්ද හොඳට ඇහෙන්නේ. ඊළඟට මානසිකාරය තියෙනවා. සමහර අපිට දැන් කෙනෙක් කතා කරා ඇහෙන්නේ නැහැ නේද? සමහර අම්මලා කියන්නේ කියනවා ඇහුන්නේ නැද්ද මේ කතා කරනකොට? මොකද අපි ඉන්නේ වෙන ලෝක. අපි මානසිකාරය වැඩ කරන්නේ නැහැ ඒක. ඒ කියන්නේ අරමුණ මානසිකාර වෙනවා. අරමුණ මානසිකාර වීම ඒ ශබ්දය අපිට ඇහෙන්න හේතුව. එහෙනම් කර්ම හතර මොකද? සෝත ප්‍රසාදයේ තියෙන්න ඕනේ. ශබ්දයක් බාහිර ශබ්දයක් ඇහෙන ශබ්ද ආරම්භණය ඇහෙන්න තියෙන්න ඕනේ. මේ සිතුරු හොඳට විවෘතව අවකාශයට විවර වෙලා තියෙන්න ඕනේ. ඊළඟ මොකද? මනස්කාරය කරා. ඒ අනුව තමයි අපිට වන්න අමීරි ශබ්දයක් ඇහෙන වෙලාව. අමීරි දෙයක්. අප්‍රිය අමනාප විඳාවක් අපහසයක් ඇහෙන වෙලාවට පහළ වෙන සිතට කියන මොකද්ද? උපේක්ඛාසහගත සෝත විඥාන චිත්තය. උපේක්ඛාසහගත සෝත විඥානය. උපේක්ඛාසහගත සෝත විඥානය. උදේ මතක තියාගන්න. ඉස්සර අපි කරන්නේ මොකද්ද? උපේක්ඛාසහගත චක්කු විඥාන සිත. අප්‍රිය දෙයක් දකින්නද? ඊළඟ අපි කරන උපේක්ඛාසහගත ගහන විඥානය. ඒ කියන්නේ මොකක්ද? ගන්ධය. දැන් අපිට අසුචි ගඳ දැනෙනවා. මලකුණු ගඳ දැනෙනවා. නේද? මේ කුළුටු ගඳ දැනෙනවා. සමහර තැන් වල ගියාම හරිම ගඳයි. ඈ මිනිස්සුන්ගේ ගඳ දැනෙනවනේ. ඒ දැනෙනකොට අපිට අත්දකින සිත මොකක්ද? ගහන විඤ්ඤාණ සිත. අකුසල විපාකය. අප්‍රිය අමනාප ගන්ධයක් අපිට දකින්න. එහෙම වෙලා නැද්ද ඔයගලන්ට? ඕන තරම් දවසේ අපි විඳිනවද නේද? ඕන තරම් අපි ওই දවසේ විඳිනවා. අප්‍රිය අමනාප ශබ්ද අහන්නන්ට අප්‍රිය අමනාප දර්ශන අපි දකින්නවා. එතකොටයි මේ සිත අපි ආවර්ජනා කරන්නේ. මෙන්න මේ සිත තමයි අපි අත්දකින්නේ. එතකොට ඒකට කාරණා කීපයක් බලපානවා. කාරණා හතරක් ගහන ප්‍රසාදයේ තියෙනවා. දැන් නාසයේ ගහන ප්‍රසාදයේ රූපේ තියෙනවා. කර්මද රූපේ. ගන්ධාලම්බනයක් එන්නත්. ගඳක් තියෙන බාහිර ගන්ධයක් තියෙන්නත්. නාසිකාවේ සිදුරේ හොඳට ඒක මේ වදින්නත් උනේ වායුවේ ධාතුක උපකාරය. වාතය හරහානේ මේක එන්නේ. ගන්ධය හැම වෙලාවෙම නෝද? වාතය හරහා. ඒ වාතයේ උපකාරේ නාසික සිදුරට ඒක ඇතුල් වෙනවා.
ඊළඟ මානසිකාරයක් වෙනවා සමහර මිනිස්සුන් ඉතින් ඔය ගොඩාක් ඔය කුණු වලවල් ළඟ ඉන්න මිනිස්සුන්ට කුණු ගොඩවල් ළඟ ඉන්න මිනිස්සුන්ට ඒ ගඳ ඒගොල්ලන්ට සාමාන්‍ය වෙලානේ. දැන් අපි උතන් ගියොත් අපිට ඉක්මනින් අරකටක් ගාලා මානසිකාර. නමුත් අරගොල්ලන්ට හැම වෙලාවෙම තිබ්බට ඒ ගානක් නෑ. මොකද ඒගොල්ලන්ට වෙන ඒක මානසිකාර වෙන්නේ නෑ. ඒක තිබ්බත් ඒගොල්ලන්ට ගානක් නැති වෙනවා. තේරුණාද? ඊනක හිත. අපි ඉගෙන ගන්න දැන් හිතේ මොකද කියන්නේ? උපේක්ඛා සහගත ගාහන විඥානය. ඊනක අකුසල විපාක හිත මොකද්ද? උපේක්ඛා සහගත ජීවහා විඥාන. ජීවහා කියලා කියන්නේ දිවට. දිවේ දිව මුල් කරගෙන පහළ වෙන සිතක්. ඒ කියන්නේ අපිට මොනවාද ලැබෙන්න ඕනේ මේ අප්‍රසන්න ආහාරයක්, කටුක ආහාරයක්, තිත්ත ආහාරයක්, රළු ආහාරයක්, මෘදු නැහැ. අප්‍රිය ආහාරයක්. ඉතින් අමීරිය ආහාරයක් ලැබෙන වෙලාවට තමයි මෙන්න මේ සිත පහළ වෙන්නේ. තේරෙනවද? දැන් කසාය බොනවානේ. එතකොට තිත්ත බෙහෙත් බොන්නේ. ඊළඟට අකමැති දේවල් කන්න බොන්න වෙනවා. නේද? රස නැති වෙනවා නේ. රස නැති දේවල් කනවා. රසක් දැනෙන්නේ. කටුක රස දැනෙන්නේ. කරකස ආහාර. ඒවා මේ කන්න ලැබෙන්නේ මෙන්න මේ අකුසල විපාකයෙන් තමයි වෙන්නේ. ඒකට කාරණා හතරක් තියෙනවා. ජීවහා ප්‍රසාදසිත තියෙන්න ඕනේ. රසාරම්මණයක් වෙන්න ඕනේ. නේද? දිවේ තෙත් ගති ඒවා. ආපෝ ධාතු උපකාරලා. වායු ධාතු මේක ආපෝ ධාතු උපකාර. තෙත් ගතියක් තියෙනවා. ඒ තෙතත් එක තමයි මිශ්‍ර වෙලා රස දැනෙන්නේ. මේක තමයි මානසිකාර ඇතිය. ජීවා ප්‍රසාදයේ තියෙන රසාරම්මණයක් තියෙන්න ඕනේ. රසාරම්මණයක් තියෙන්න එපේ. ඊනකට දිවේ තෙත් ගතිය. ඒවත් ආපෝ ධාතුව තියෙනවා. ආපෝ ධාතුවේ ස්වභාවය තෙත් ගතිය. ඊට මානසිකාරයේ තියෙනවා. ඒ කාරණා හතර මුල් දෙක තමයි අපිට රසයක් දෙන්නේ. එතකොට මේ සිත් ඔක්කොම අපි කතා කරේ උපේක්ඛා සහගතයි කියන්නේ. අපි දැන් කතා කරන සිත් ඔක්කොම කතා කරේ උපේක්ඛා සහගතයි කියන්නේ. ඒ උපේක්ඛා සහගත වීමට ඒ තමයි දැන් උපේක්ඛා සහගත වීමට අනුගුණ තියෙන මේ සියුම් බව මුල් කරගෙන. අනුගුණ සියුම් නේ දැන් අපිට ඒක තදින් වදින දෙයක් නෙවෙයි. ඒ සියුම් බවක් තියෙනවා. ඒ සියුම් බව මුල් කරගෙන මේක අපිට උපේක්ඛා සහගතව පහළ වෙන්නේ. ප්‍රසාද රූපයේ තියෙන සියුම් බව අරුමත සියුම් බවත් එක්ක උපේක්ඛා සහගතව පහළ. මේක කලින් නමුත් මේ ඊළඟට අපි කියන සිත දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. කාය විඤ්ඤාණය දුක්ඛ සහගත. අකුසලයක් නෙවෙයි. ඒක අපිට මේ ශරීරය හොඳට දැනෙනද? කායික වශයෙන් දැනීම හොඳට රූපයක් ඇහැට ඒ රූපේ වල වදින්නේ නැහැ. නේද? බාහිර දින පේන. අරම සිව්. නේද? ගන්ධයත් එහෙම. ඒක සිව්. ශබ්දයත් එහෙම. රසයත් එහෙම. නමුත් මේ ස්පර්ශය කියන එක ශරීර ස්පර්ශය කියන එක ඕලාරිකව දැනෙන. අපි කවුරු වේදනාව උපදිනකොට අපි පැහැදිලි. ඒක අපිට දැනෙන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු කොටසක් දකින්න. මේ භූත ආපෝ ධාතු ප්‍රකට නැහැ. ඒක සියුම්. ඒක අපේ දැනීම ඇති වෙන්නේ. අපිට දැනෙන්නේ පඨවි කියන තද ගතිය දැනෙනවා ශරීරෙට. දැනෙන මොකක්ද? මොකද මේ වැදිනොත් අපි තදයිද තද. මේ රස්නියක් තිබුත් ඒකේ තියෙන තේජෝ ගතිය දැනෙනවා. යම් සෙලවෙනවා නම් ප්‍රකම්පණය වෙනවා නම් ඒ වායු ධාතුත් අපිට දැනෙනවා. ඒතර අන්නේ භූත රූප තුන තමයි අපිට මේ ස්පර්ශ රූප වශයෙන් දැනෙන්නේ. ඒක රළුයි නම් ඕලාරික නම් ඒක අකුසල විපාකයක්. ඒක දුක්ඛ සහගත කාය විඥානය වශයෙන් ගන්න. ඒකට මේ
ඒක දුක්ඛ සාගත කියලා දාලා තියෙනවා. ඒක අමිහිරි දෙයක්. ඒතර ඒක කාය ප්‍රසාද රූපේති. කාය ප්‍රසාදේ රූපේ තියෙන කාය ප්‍රසාදේ හැමතැනම තියෙනනේ. කොයි තැන්වලද කාය ප්‍රසාද නැත්තේ? කෙස් වල නැහැ, නියපොතු වල නැහැ, ලෝම වල නැහැ. ඒ වගේ තැන්වල විතර කාය ප්‍රසාද රූපේ නැත්තේ. හැමතැනම අපිට දැනෙන හැමතැනම කාය ප්‍රසාද රූපේ තියෙනවා. එතකොට මේ භූත රූප තුනක ස්පර්ශ ලැබෙනවා. තුනක ස්පර්ශ නම් පඨවි තේජෝ වායෝ කියන මේ භූතත්වයේ ස්පර්ශ වෙන්න ඕන. ඊළඟට ශරීරයේ තද ගතිය නම් වූ පඨවි ධාතුවේ උපනිස් සේවක උපකාරය. ශරීරයේ වදින්න එපා. ශරීරය ගැටෙන්න එපා. දැන් බාහිර දේනවා වගේ මේක ගැටෙන්න එපා. ශාරීරික උපකාරය ලැබෙන්නේ. ඊළඟට මානසිකාරය. මානසිකාරය තමයි අපේ මනස මధుරව එහෙම කාලන අපි දකින්නේ නැහැ. අපි දන්නේ. මානසිකාරයක් නෑ. අපි කතා කරන ලොකු කතාවක්. ලොකු මනෝලෝකික අපි භූමික කාලේ නම මధుරික කාලේ නම අපි දන්නේ. ඒ වේදනාවක් තිබුණා. ඒ මානසිකාරය නිසා අපිට ඒක හරියට ග්‍රහණය කරගන්න බැරි. තේරෙනවද? මේ ටික දැනගන්න ඕනේ. ඊළඟ සිද්දක තමයි අරමුණක් පිළිගැනීම වශයෙන් පහළ වෙන සංපටිච්ඡන සිත්. එකත් උපේක අසහගතයි. ඕනෑම අරමුණක් පිළිගැනීම වශයෙන් තමයි මේ සිත් විපාකයක් පහළ වෙන්නේ. ඉතින් සංපටිච්ඡන කෘත්‍ය තමයි ඒක කරන්නේ සිත්. අරමුණ පිළිගැනීම. විපාක. අරමුණ බාර ගැනීම වශයෙන් තමයි මේ විපාකෙට පහළ වෙන්නේ. ඒ අකුසල විපාක සිත පිළිගැනීම වශයෙන් තමයි. ඊළඟට සංකීර්ණ අකුසල සිත තීරණය කිරීම වශයෙන් විපාකසක සංකීර්ණ සිතක් පහළ. සංකීර්ණ සිතක් පහළ. චිත්ත නියාමයේ කියලා මේකට කියන්නේ චිත්ත ප්‍රවෘත්තිය කියලා කියනවා. මේ චිත්තක තියෙන චිත්ත නියාම ගතිය වෙනස් වෙන චිත්ත විදියක රටාව කාටවත් වෙනස් කරන්නේ. ඔය භවංග විචාර භවංග උපච්ඡේද පංචද්වාර වර්ධන චක්කු විඤ්ඤාණ සම්පරිච්ඡ සම්පීන ඕත්තපන් ජවන කුහතග්ගය තදාරාමණ්‍යග්ගය චිත්තේ ප්‍රවස. මේ චිත්ත නියාම චිත්ත ප්‍රවෘත්ති. එහෙම චිත්ත විතර ප්‍රකෝණය කරන වැඩ. කුසල වශයෙන් දිගට වැඩ කරනවා. කුසල විද්‍යාව කරා ඒකට කුසල විද්‍යාව කරා. ඒක චිත්ත විද්‍යාව ගිහිල්ලා තමයි අනිත් චිත්ත දෙක විතර පිට යන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ටීවී එක බලනවා. ටීවී එක බලගම බස්තුක් කන. ටීවී එකේ කතාවේ ශබ්දෙත් මට ඇහෙනවා. රූපත් පේ. ඒ අතර බස් කන එකේ මට ශාරීරික අපහසුතාවයකුත් දැනෙනවා. පහසුවකුත් දැනෙනවා. මැසේජ් මත කන එකක් මට එකක් දැනෙනවා. ඒ කොහොමද කියලා එක එක චිත්ත වීති වැඩ කරනවා. එතන සිත වේගවත් කියනවා. ඔව් ඒක චිත්ත වීතිය ගිහිල්ලා ඒ පේනකොට අපිට එක විටමින් ඔක්කොම ටික අපිට ග්‍රහණය වෙන්නේ. මොකද ඒ පහටම එක වෙලාවට අපි දැනගත්තට පහට චිත්ත වීති පහක් වෙනවා. මනෝද්වාරවද චිත්තේ ඒ චිත්ත ප්‍රවෘත්ති කියලා ඒ තරම් වේගවත් අල්ලන්න බැරි හොයන්න බැරි මහා තාම සියුම් ධර්මතා චිත්තේ. තේරුණා? සුදුද්දසං සුනිපුණ සුදුද්දසං දකින්න බෑ. සුනිපුණං ඊටාම සියුම් යත්ත කාම නිපාදින. ඒක ස්වභාවය තමයි කැමති තැනක පදිත වෙන්නේ. යත්ත යම් තැනක කාමයේ කැමති දේවල් තියෙනවනේ නිපාදින පදිත වෙන්නේ බෑ. එතන අල්ල ගන්නවා. ඒ චිත්තං සංයමේ යම්සි කෙනෙක් මේ සිත දමනය කරන මොක්කන්ති මාර්ගය බොහෝ මාර්ග බඳින. ඒ චිත්තං රක්කේත මේදා. මේදාවිගේ නොනත් මේ හිත රකින්න. චිත්තං ගුත්තං සුඛවං සිත ආරක්ෂාදී නැපෙට පාරම. මේ හිත තමයි අපි
භාවනාවකින් පාලනය. භාවනාව කරන මේ සිතේ වේගය අඩු වෙනවා. විභාග අධි දුන ආසංවර හිත එක අරමුණක් තුළ තැන්පත් කරලා මේක නිකන් නිස්සබ්ද කරනවා. මේ දුවන මේ ගුරු හරකෙක් වගේ ඉන්න නේද? අසංවරව කෙලවරක් නැති අරමුණ වල විශ්චිත තනිකර බැලුවොත් මේ හිත අරකට බලනවා මේකට බලනවා අර විදිහේ බාන එක අටාවක් නැහැ. විභාග දැන් පිස්සෙක් වගේ අපේ හිත. ඕනම දෙයක් හිතන දේවල් පතන දේවල් යාවත් ගන්න. කියන දේවල් යාවත් ගන්න. කරන දේ යාවත් ගන්න. සිහියක් නැහැ. ඒ හිත තමයි ඒ කාරණාවක් දින ඒකේ ඉතින් පවත්තර දැන් ගන්න එක. ඒකයි බුදුජානක කියන්නේ චිත්තං දුත්තං සුඛාවං සිත රැක ගැනීම සැපයට කාරණාවක්. ඉතින් මොන විදිහට සම්තියන සිත් අපි ඉගෙන දවසේ පාඩමේදී අපි තව ටිකක් පැහැදිලි කරගමු. මේ සම්තියන සිත ගැන අපි ටිකක් විස්තර කරන්න. මේ සම්තියන සිත කියලා කියන්නේ අර අකුසල් සිත් සියල්ලට විපාක දෙන සිත්. ප්‍රතිසන්දි විපාක දෙනවා. සතර ආපාය උපදින්න සත්තු ඉන්නවා. තිරිසන් ලෝකයේ සත්තු ප්‍රතිසන්දි වශයෙන් උපදිනවා. ඒගොල්ලන්ට භවංග ආදී සියලු සිත් වැඩ කරන්නේ මේ සම්තියන සිත්. උපේක්ඛාසක සම්තියන අන්තිම සිතක් කියවනේ අපිට හත්වෙනි සිත. ඒ හිතට අපි කියන තවත් නමක් අහේතුක ප්‍රතිසන්දි චිත්තය. අහේතුක ප්‍රතිසන්දි චිත්තය කියලා කියන්නේ ඔබ. අහේතුක ප්‍රතිසන්දි චිත්තය. අහේතුක ප්‍රතිසන්දි චිත්තය. ප්‍රතිසන්දි කියන්නේ ඔක්කොම සතර ආපායේ සියලු සත්‍ය උපදින්නේ ඔබ. ඔය හිතේ. ඔය තමයි වල ප්‍රතිසන්දි තේරෙනවද? ඒක සුවිශේෂීම එකක්. ගොඩාක් තැන්වල අපිට මේ හිත කතා කරන්නේ සම්තියන සිත. උපේක්ඛාසාගත සම්තියන සිත. ඒ කියන්නේ අරමුණක් තීරණය කිරීම සම්බන්ධයෙන් තියෙන සිත. විපාක. මේක කෙනෙකුට ප්‍රතිසන්දි ලබා දෙන්න පුළුවන් මේ විපාක. දැන් සතර ආපාය සියලු සත්‍යයන්ට ප්‍රතිසන්දි ලබා දෙන මේ අපි ඉස්සරහට මේ ටිකක් කතා කරමු. දැන් මෙන්න මේ සම්තිර්ණ සිත වෙන අපි තව ඉස්සරහට මේ සිත් හත පිළිබඳ අපි අද කතා කළේ. මේවට අපි කියන්නේ මොනවා කියලාද? අහේතුක අකුසල විපාක හත. මේ ගාථාවක් තියෙනවනේ පාඩම් කරගන්න. අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි සිද්ධා සත්තා කුසල පාකානි පුඤ්ඤ පාකානි අට්ඨදා ක්‍රියාජිත්තානි තීනීති අට්ඨාරස හේති. සත්තා කුසල පාකානි. සත්තා කුසල පාකානි කියලා කියන්නේ අකුසල විපාකවල හතක් කියන්නේ. පුඤ්ඤ පාකානි අට්ඨදා. පින් කියන්නේ අහේතුක කුසල විපාක කීයද? 8යි. ක්‍රියාජිත්තානි තීනීති. ක්‍රියාසිත 3යි. අට්ඨාරස හේතුක ඒ කොටම අහේතුක සිත් අට්ඨාරස කියලා කියන්නේ කීයද? 18ක්. එහෙනම් මේ සිත් අට හොඳට මතක තියාගන්න. අපි ඉගෙන ගන්න සිත් අට මොනවාද? උපේක්ඛාසගත චක්කු විඤ්ඤාණ, උපේක්ඛාසගත සෝත විඤ්ඤාණ, උපේක්ඛාසගත ගාහන විඤ්ඤාණ, උපේක්ඛාසගත ජීවහ විඤ්ඤාණ, දුක්ඛසගත කාය විඤ්ඤාණ. ඊට පස්සේ උපේක්ඛාසගත සම්පටිච්ඡන, උපේක්ඛාසගත සම්තියන සිත්. ඊළඟ දවසේ ඉතින් ඇල්ලත් වගේ පාඩම්. හොඳට. ඒක හොඳට පාඩම් කරලා ඊළඟට කියන්නක් මොනවද? අහේතුක අකුසල විපාක හත. අකුසල විපාක ගැන ආය කතා මේ හතම තමයි තියෙන්නේ. තේරුණාද? අපි ඔය අතරාපායේ විදිහට සත්‍ය ඔක්කොම සුගතිය අපි ඉපදිලා මේ නොයේ ප්‍රශ්න වල විපාක විඳිනවද? ඔය කපහසුකම් ඉඳලා නේද? විඳින්න නැති දුකක් නෑ නේ මේකේ. මේ හැම දුකක්ම විඳින්නේ මේ සිත් වලින්. මේ සිත පහළ වෙන්නේ අරමුණක්. මේ සිත පහළ වෙනවා අපි ඉතින් ඒක මුල් කරගෙන තව ගැටිලා ඇලිලා ඊගත් එක ප්‍රතික්‍රියාව තමයි කුසලක. දැන් මේ හත පාඩම් කරගන්න ඕනේ. මේකේ ප්‍රශ්න ලියපොත් තියෙනවා අහේතුක සිත් කෙතෙක්ද?
ඒවා කොටස් වශයෙන් දක්වමු. ආයතන සිත් 10යි. කොටස් වශයෙන් කොහොමද කියන්නේ? අකුසල විපාක 7යි, අහේතු කුසල විපාක 8යි, අහේතු ක්‍රියාසිත 3යි. කුමක්යෙන් ඔහු අහේතුක සිත්ය කියන ලැබෙන්නේ? අය අහේතු කියලා කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ ආදී සම්මෝහ කියන කිසිම හේතුවක් මේ සිත්වල දෙන්නේ නැහැ. ඒ වගේ මේ සිත්වලට මතු විපාක හදන්න හැකියාවක් නැහැ. ඒවා සියල්ල පෙර කරපු කුසල අකුසල කර්ම විපාක වශයෙන් තමයි. ඊළඟට අකුසල විපාක කීයද ඔහු අකුසල විපාක කීයක් තියෙනවද? 7යි. ඒ වගේ අපි දැන් පාඩම් කරන්නේ අනේ චක්කු සෝත ගාන ජීවහා විඤ්ඤාණ කුමක්කෙන් උපේක්ඛා සහගතද? කාය විඤ්ඤාණය කුමක්කෙන් දුක්ඛ සහගතද කියලා. ඒතර ඔක්කොම ටික උපේක්ඛා සහගතයි කියලා කියනවා. නමුත් ඇත්තටම මේකේ උපමාවක් කියන මෙන්න මේ විදිහට ඒකට කාය ප්‍රසාදය කියන කෙනෙකුට අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය මේ දුක්ඛ සහගත වීමට හේතුවක් කිම ස්පර්ශය නම් පඨවි තේජෝ වායු යන භූත රූප තුනයි. ඒ භූත රූප රූපාත්මක වූ ස්පෂ්ට වූ කාය ප්‍රසාදයේ හැපෙන විට ඒ කාය ප්‍රසාදයේ ඉක්ම ඒ නිසා පවත්නා භූත රූපයන්ගේ හැපෙන. එවිට කේන්ද්‍රයක් උඩ පුළුන් පොදක් තබා පුලකින් පහරන කල්හි පුළුන් පොද ඉක්ම කිනිහිරේ හැපෙන්නාසේ බලවත් වේ. ඒකට මේ ඇත්තට මේක ඒ කතාවේදී කියන්නේ මේ දැන් අපේ කාය ප්‍රසාද රූපය ඒක ඕලාරික දෙයක්. ඒක ස්පර්ශ වීම අරමුණ තමන්ගේ දැන් මේ මෙතන ධාතු එතන ධාතුයි අඩුවටම ස්පර්ශ වෙනවා. අරවා තියෙන දුර අරමුණක් නේ එක. ඒක සියුම් දෙයක්. රූපේ කියන දුර තියෙන දෙයක් ඒක දර්ශනයට අපිට පේන. ඒක ඇවිල්ලා ආරම්භයේ ගැටෙන්නේ නැහැ. හරි. මේකේ අරමුණේ තදින්ම ගැටීමක් ධාතු රූපත් එක්ක. ඒ ඇත්තටම දැන් බාහිර ගැටීමක් වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර ධාතු ගැටීමක් වෙන්නත් පුළුවන්. තේරෙනවද? ශරීරයේ ඇතුලේ තියෙන ධාතු ගැටෙනව හැම වෙලේම. දැන් අපි භාවනාවේදී අත්දකින්නේ සංවේදනා කියලා අපි කියන්නේ. ඒ රූප කලාප රූපවලදී ගැටෙන ඒ විඥානය අපි බලන්න. අපි අනිත්‍යදී ඉදින ස්වභාවය ඒවා ඇති වෙලා නැති වෙලා හැම වෙලාවෙම පිටිමිටි පොයි. රූප කලාපයක් බිඳිනා ඒ බිඳින අවස්ථාවේදී රූප කලාපත් එක්ක ගැටෙන ඒ ශක්තිය තමයි අපි දකින්නේ. ඔක්කොම අනිත්‍යද. රූප කලාප උණුයි ගැටෙන ස්වභාවය. බාහිරින් අපිට සීතෝෂ්ණ ආදී හේතු නිසා අපිට බාහිර ගැටීම් සිද්ධ වෙන අවස්ථාවක්. නැත්නම් බාහිර කෙනෙක්ගේ ක්‍රමයකින් ඒක ශරීරයට දැනෙනවා. මේ නිසා ඒක ඕලාරි. ඕලාරි නිසා ඒක දුක්ඛ සහගතයි කියන්නේ. කුසල විපාකයක් නිසා ඒක දුක්ඛ සහගතයි. කුසල විපාකයක් නැත්නම් සම්පදායික. ඉතින් මම හිතනවා අද මේ පාඩම ටිකක් තේරුම් ගන්න ඇති කියලා මම ප්‍රදේශ දෙයක් කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අහන්න පුළුවන්. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් සමත භාවනාවක් කරනකොට හිත සමාධිමත් වෙනකොට ගමන් කරන චිත්ත වීතිත් විදර්ශනා භාවනාවක් කරනකොට අරමුණු ගැටෙනකොට ඇති වෙන චිත්ත වීතිත් කොයි විදිහටද ගමන් කරන්නේ ස්වාමීන් වහන්සේ? ඒතර වෙනසක් තියනවද ඒ දෙකේ? නෑ දෙකෙන්ද කුසල් සිත වැඩ කරන්නේ. වෙනසක් නෑ. ධ්‍යාන සිත්තර ධ්‍යාන සමතේ ධ්‍යාන උපදවන වෙනවා ධ්‍යාන සිත් දිගටම වැඩ කරනවා. මේ අනිත් වෙලාවට මේ ධ්‍යාන උපදවන නැති කෙනෙක් භාවනා කරනවා නම් එතකොට ඇති වෙන්නේ කුසල් සිත්. ඥාන සම්පයුක්ත ඒක උපේක්ඛාසාර නැත්නම් සෝමනස්සාවේ ඥාන සම්පයුක්ත සිත් තමයි වැඩ කරන්නේ. ඒ වෙලාව. ඒ චිත්ත වීතියෙන් විතරේ කැඩෙන්න ඕන.
තෙරුවන් සරණයි. කියලා දෙනවා මේ ඉස්සරහ ප්‍රාම්භන චිත්ත විද්‍යාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද පාඩම පැහැදිලි. අද පාඩම මට දැනගන්න පුළුවන්ද මේ අනිෂ්ඨාරම්මණයක් ගැටෙනකොට ඒක අකුසල විපාක චක්කු විඥානයක් ඉපදුනායි කියලා දැන ගැනීමම ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ඒක එතනින් එහාට කර්ම සකස් වීමක් වෙනවද? එහෙම නැත්නම් ඒක නාම රූප විදියට ස්කන්ධ ධාතු ආයතන විදියට එහෙම අපි බලන්න ඕනද කියන එක. දැන් අපිට දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපිට දැන් අනිෂ්ඨාරම්මණයක් ආවට පස්සේ මේක අපි දැක්කයි කියලා දැනගත්ත පමණින් අපිට සංවර වෙන්න තාම අපි පුහුණු කරලා නැහැ නේද? ඒ නිසා අපිට යම්කිසි ප්‍රයෝගයක් යොදන්න ඕන. මොකද අපේ හිතට මේක දැන් අපිට කෙනෙක් අපිට බනිනවා හෝ නින්දාවක් කරනවා හෝ එකපාරට කමක් නැහැ මේක කියලා අපි හිතා ගන්න ස්වභාවයක් නැහැ. මොකද අපි ඒක දකිනකොට අපේ හිතට ගොඩාක් සිතිවිලි දැක්ක පමණින්ම අර උරුදු කරපු රටාවට අපේ හිත රහතන් වහන්සේලා දැක්කනම් දැක්ක විතරයි කියන නතර වෙලා තියෙන්නේ. ඉතින් යාට මේ මාත්‍රිකාවල උන්වහන්සේ මේ කියන්නේ ඒක තුළ තියෙන කෙලෙස් මාත්‍රිකාවල උන්වහන්සේ එන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක ගන්න හින්දා දැන් අපි ඒක තාම අපි අවබෝධ කරගන්න නැති නිසා අපිට දැන් අනිෂ්ඨාරම්මණයක් ලැබුණට පස්සේ ඒ එක එක්කෙනාගේ මානසික මට්ටම් අනුව එයාට හිතන්න සමහරට මෙහෙම කරන්න පුළුවන්. උතනදී මේ භාවනා නොකරන කෙනෙක් ඕ නැත්තම් ධර්මයේ අව්‍යක්ත කෙනෙක් අනිෂ්ඨාරම්මණය ලැබිච්ච වෙලාවේ ඒ අනිෂ්ඨාරම්මණය මම මගේ කියලා ග්‍රහණය කරන ඒක ඇලීමක් හෝ ගැටීමක් හෝ එයා හදාගන්න. ඒකේ අකුසලිය උපදවන. එහෙම නැතු කල්යාණ පුත්‍ත්ජන කෙනෙක් කියන උත්සාහ කරනවා නම් කෙනෙක් කුසල උපදවන්න. එයා භාවනා කරන්නේ නමුත් එයා ධර්මයේ මෙනෙහි කරන කෙනෙක්. චින්තාමය නුවණ වර්ධනය කරන කෙනෙක් ඉන්නවා නම් එයා මොකද කරන්නේ රූපය දැක ගමන් දැන් අනිෂ්ඨාරම්මණය දැක ගමන් ඒකේ ස්කන්ධ ආදී ආයතන වශයෙන් බෙද බෙදා එයා ඒක සම්මර්ෂණය කර ගන්න මෙතන දකින්නේ මම මෙහෙමයි අහන්නේ නේද දැන් මට කෙනෙක් බනිනවා නම් ඒ බනින ශබ්දය මෙහෙමයි ඒ බන්නේ කෙනා මෙහෙම කෙනෙක් ඒ නාම රූප දෙකක් එතන තියෙන්නේ මට ශබ්දය ඇහෙන්නේ මේ විදිහට සෝත ප්‍රසාදය හරහා මට මේ ශබ්දය ඇහෙනවා සෝත විඥානයේ පාණය සියලු නාම රූප අනිත්‍යයි කියලා ඒක නාම රූප ස්වභාවය එයා දකිනවා මේක ශබ්දය කියන්නේ රූපයක් ඒ චක්කු විඤ්ඤාණ සෝත විඥානය කියන්නේ මෙතන නාමයක් මේ විදිහට එයා ඒක ධර්මානුකූල විග්‍රහ කරගෙන යනකොට එයාට අර අකුසලයේ පුරුදු වශයෙන් කරන බලපෑම අඩු වෙනවා. ඒකට එයා බුද්ධිය ඥානය හසුරවනකොට අර අකුසල මේ ස්වභාවයට ගිය පුරුදු හිත නතර කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් භාවනා නොකරන කෙනෙක්. සමත භාවනා කරන කෙනෙක් ඒ වගේ අර මොනකට ආපු ගමන් අනිෂ්ඨාරම්මණය ලැබිච්ච ගමන් එයා කෙලින්ම අරමුණු කඩලා අරගෙන ඒක ආනාපානට හෝ මෛත්‍රීකට හෝ භාවනා තමන්ගේ කමටහන් දාලා අර අරමුණු පැත්තක තියලා දැක්ක දේ වෙනයි දැක්ක දේ පස්සේ හිත දෝවන්නේ නැතුව ධර්ම මානසිකාරයකට එයා කෙලින්ම කුසලයට හරව ගන්න කෙන තමන්ගේ භාවනා කමටහන් ගන්නවා කෙලින් මනස. ඒතකොට එතනින් යාට කුසල් පහළ වෙනවා. අරකට අරමුණට යට වෙන්නේ නැහැ. ඒක සමත යානිකයක සමත ස්වභාවය. ඒකට එයාට පිටින් විතර අරක හිතට බලපෑම් ඇති කරලා එයා සමාධි අරමුණට දිගටම පුහුණු වෙනකොට ටික වෙලාවකට අරක සම්පූර්ණ අරමුණ බලපෑම අඩු වෙලා තමන්ගේ හිත දිගටම සමාධි කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් විපස්සනා යෝගියෙකුට විපස්සනා භාවනා කරන කෙනෙකුට ඒ අනිෂ්ඨාරම්මණය හම්බෙච්ච ගමන් එයා මොකද කරන්නේ? කෙලින්ම එයා පංචස්කන්ධයට අවධානය යොමු කරමින් පංචස්කන්ධයේ උදේවය දකින්න පටන් දේවා ඥානයේ හේතු කරගෙන විදර්ශනා භාවනා දිගට කරනවා. එතකොටත් අර අරමුණ තුල තියෙන නාම රූප ස්වභාවය පිළිවිද යන ආකාරය දකින්න ඇති වෙන්නේ නැති. එතකොට හිත සත්පුජ්‍ය ස්වභාවයෙන් තොරව නිස්සත්ත්ව නිත්‍ය ශුන්‍ය කියන ස්වභාවයත් එක්ක ඒක අතීතයේ ආරම්භණයක් වශයෙන් දෙලා එතන හිස් බවක් යා දකින්න මේ අරමුණ දැක්කම දැක්ක විතරයි කියන්නේ මේ හිස් භවය සංවර වෙන්න පුළුවන්කමත් විපස්සනා යෝගියා දකින්නේ ඒ විදිහට. දැන් රහතන් වහන්සේලා වගේ අයට ඒක දැක්කට පස්සේ උන්වහන්සේලා ඉතින් එහාට මේ ඒකේ අර මෝහයෙන් පිරිසිදු විදි කිසි දෙයක් උන්වහන්සේලා එතන සත්පුරුෂ න්‍යායකින් ප්‍රත්‍යක්ෂය තියෙනවා. ඒ නිසා උන්වහන්සේට අපි දැන් සාමාන්‍ය පුතග්ජන කෙනෙකුට භාවනා යෝගියෙකුට ආයාසයෙන් ගොඩනගා ගන්න ඕනේ සිතිවිලි ආයාසයෙන් ගොඩනගා සංවර වෙන්න ඕනේ. රහතන් වහන්සේ ස්වභාවයෙන්ම සංවර වෙලා තියෙනවා. උන්වහන්සේ නිරායාසයෙන් මෙතන සංවර භාව පිළිట్లా ක්‍රියාසිත උන්වහන්සේ පොදන ඇත්ත යථාර්ථය උන්වහන්සේ දකිනවා.
ඒක ස්වභාවයෙන් හිතේ පිහිටලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කොහොමත් මෙතන කුසලයක් හෝ අකුසලයක් හෝ පහළ වෙන්නේ නැහැ. එයා මාත්‍රයක් පමණයි. මේ විදිහටයි අනිෂ්ඨානම්මනය තුළ එක එක පුද්ගලයා තම තමන් ඉන්න මානසික මට්ටම දැන් දුස්සීල පුද්ගලයා නැත්නම් මෝහයෙන් පිරි පුද්ගලයා ඒ විදිහකට හිතන්නේ ඒ වගේම භාවනා නොකරන භාවනා කමඩ වඩන්න කල්යාණ සීලයක් විතරක් ආරක්ෂා බලාගෙන ඉන්න කෙනා සමාධියට චින්තාමය නුවණ ගලපලා ඒක සංවරයේ උත්සාහ කරන්න පුළුවන්. සමතේ යන්නේ කිය සමත කමනාට යොමු කරලා සංවරය වෙන්න පුළුවන්. විපස්සනා භාවනා කරන කෙනා විපස්සනා කමනාට දාලා ඒ අරමුණ සංවරය වෙන්න පුළුවන්. ඒ එක කෙනා කියන රාතන් වහන්සේලා තමන්ගේ ඒ ප්‍රත්‍යක්ෂය මත ඒ අරමුණට සංවර වෙනවා. ඒ විදිහට ඒක මොන ආකාරයේ පිටයි පිළිගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැනගන්න තියෙනවද? බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං. ඔව් එහෙමනම් අපි අද වටිනා ධර්ම සාකච්ඡාවක් ධර්ම අධ්‍යයනයක් මේ සිද්ධ වෙති මේවා ඔබලාගේ දෛනික ජීවිතය තුළ තියෙන ප්‍රායෝගික අත්දැකීම් ටික අපි මේ කතා කරන්නේ මේක අභිධර්මයේ කියන්නේ අමුතුම දෙයක් නෙවෙයි අමුතුම විශේෂිකුත් නෙමෙයි මේ සාමාන්‍ය අපි කතා කරන වචන ටික ඔයගලන්ට අලුත් වෙන්න පුළුවන් නමුත් මේකේ අපේ ඇතුළේ සිදුවන අභ්‍යන්තරික ක්‍රියාවලිය මේ අපි කතා කරන්නේ අධ්‍යාත්මික ක්‍රියාවලිය මේ ඉතේ ප්‍රවැත්ම මේ කතා කරන්නේ වචන ටික පැහැදිලි කරන උත්සාහ කරන්නේ නමුත් අපි ඇතුළේ තියෙන අත්දැකීමත් එක්ක ජීවිතයත් එක්ක මේ ගලප ගන්න උත්සාහ කරන්නේ ඉතින් අද දවසේ අපි මේ වටිනා ධර්ම සාකච්ඡාව පිළිබඳව කරගත්ත සියලු කුසල් බලයෙන් රත්නත්‍රි ගුණානුභාව වලින් අපි හැම දිනාටම මේ උතුම් බුද්ධ ශාසනය තුළ ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන් පමුණවාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ශක්තිය වාසනාව ලැබේවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු අපි. සියලු දෙවියෝද මේ නිර්මල ධර්මයේ චිරාත් කාලයක් ආරක්ෂා කර දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධි උතුම් නිවනින් සැනසීම ලබත්වා. අපේ ආචාර්ය උපාධ්‍යාය ගුරු දේවයන් වහන්සේලා තුළ මේ පිරිසු නිර්මල ධර්ම රැගෙන ආවව සියලුම ගුරුතුමන් වහන්සේලා අපේ මෞදමාපියන් ආදී සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පින හේතු වාසනාව වේවා. සියලු ලෝක වාසී සත්වයෝද මේ ධර්මයේ තුලින් සැනසීම ලැබෙමින් උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ පින හේතු වාසනාව වේවා. අපි අවසානයේ චේතනෙත් ප්‍රාර්ථනා කරන දිනාටම කෙරුවා. අවසරයි ස්වාමීන් වහන්සේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි තේරාණං අගතං පටිපාටියා සද්ධා සීල දයා වාසා තං නමෝ සාදු සාදු